සාදරයෙන් පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව. ඔයා අපේ වැඩසටහනට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙන ලින්ක් වලින් අදාළ පාඩම් මුල ඉඳලා ඉගෙන ගන්න. ඒක ඔයාට ලොකු පහසුවක් වෙයි ඉහළ මට්ටම් වලට යන විට තියෙන අමාරු පාඩම් හොඳින් තේරුම් ගන්න. එහෙමනම් අපි අද වැඩසටහනට යමු. අද අපි කතා කරන්න හදන්නේ දෙයක් කරලා තියෙනවා කියලා. කතෘ කෙනෙක් නැතුව කොහොමද අපි වාක්‍ය රටාවන් ගොඩනගන්නේ කියන එක. ඔයාලට මෙන්න මේ විදිහට උදාහරණයක් ඉදිරිපත් කළොත් ඇය ලියුමක් ලියලා තියෙනවා. ඇය ලියුමක් ලියලා තියෙනවා. මෙතනදී නම් කතෘ කෙනෙක් අපි භාවිතා කරලා වාක්‍ය රටාව හදලා තියෙනවා. මෙන්න මේ වාක්‍ය රටාව අපි ඉංග්‍රීසියෙන් present perfect tense කියන නමින් හඳුන්වනවා. අපි මේ වාක්‍ය ගොඩනගන්නේ මෙන්න මේ ආකාරයට. වාක්‍ය මුලින්ම කතෘට අනුව දානවා has නැත්නම් have කියන පදේ. ඊට පස්සේ ක්‍රියාපදය past participle කියන ස්වරූපයෙන් ලියලා වාක්‍ය අවසානයේට වාක්‍යයේ ඉතිරි කොටස් තියලා ඉවරලා අපිට වාක්‍ය ගොඩනැගීමේ හැකියාව මෙන්න මේ රටාවේදී තියෙනවා. එහෙනම් අපිට මේ වාක්‍ය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. sheත් එක්ක අපි භාවිතා කරන්නේ has. she has ලියලා කියන්න අපි භාවිතා කරනවා එහෙනම් write කියන ක්‍රියාපදේ past participle කියන ස්වරූපය written කියලා. She has written a letter. a letter ලියුමක් කියන එක වාක්‍ය අවසානට දානවා a letter. She has written a letter. නමුත් අපි මේ වාක්‍යෙම මෙන්න මේ විදිහට කියනවා. ලියුමක් ලියලා තියෙනවා. ලියුමක් ලියලා තියෙනවා. එතනදී ඔයාලට තේරෙනවා ඇති වාක්‍යයේ කතෘව අපි අයින් කිරීමක් කරලා තියෙනවා. මෙන්න මේ වගේ වාක්‍යයක් හදද්දී අපිට වාක්‍ය මුලින් ගන්න කතෘ කෙනෙක් නැති නිසා අපි වාක්‍ය මුලට ක්‍රියාපදයට යටත් වෙන දේ ගන්නවා. ඒ කියන්නේ අපි ඒක හඳුන්වනවා කර්මපදය කියලා. එහෙනම් මේ වාක්‍යයේ ක්‍රියාපදයට යටත් වෙන්නේ ලියන්නේ ලියුමක්. එහෙනම් වාක්‍ය මුලට අපි ගන්නවා ලියුමක් නැත්නම් a letter කියන පදය. මේ වාක්‍ය රටාවේදී has have භාවිතා කරන්න ඕන. නමුත් අපි has have භාවිතා කරන්නේ been කියන පදයට සමග. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා ඇති කතෘ කෙනෙක් ඉන්න වාක්‍යයක අපි has have විතරයි භාවිතා කරලා තියෙන්නේ. කතෘ කෙනෙක් නැති වාක්‍යයකට අපි භාවිතා කරනවා has been නැත්නම් have been කියන එක. මෙතනදිත් has been කියන එක භාවිතා කරන්නේ he, she, it සහ ඒක වචන පද සමග. have been කියන එක භාවිතා කරන්නේ I, we, you, they සහ බහුවචන පද සමග. මේ රටාවේදීත් කතෘ කෙනෙක් නැති වුණත් ක්‍රියාපදය අපිට තියන්න වෙන්නේ past participle කියන ස්වරූපයෙන්. එහෙනම් මේ රටාවේදීත් අපි ක්‍රියාපදේ write කියන ක්‍රියාපදේ past participle ස්වරූපේ written කියන එක භාවිතා කරනවා. ඊට පස්සේ වාක්‍යයේ තවත් ඉතිරි කොටස් තියෙනවා නම් අපිට ලියන්න පුළුවන්. නමුත් මේ සඳහන් කරලා තියෙන වාක්‍යයේ ඉතිරි කොටස් නැති නිසා අපිට වාක්‍ය මේ විදිහට ලියන්න පුළුවන්. A letter has been written. A letter has been written. ලියුමක් ලියලා තියෙනවා. මෙතන ලියුමක් කියන පදේ a letter කියන පදේ ඒක වචන හින්දා අපි has been have been කියන පද දෙකෙන් has been කියන එක භාවිතා කරලා තියෙනවා. එහෙමනම් අපිට මෙන්න මේ වගේ වාක්‍යයන් වලට මෙන්න මේ විදිහේ රටාවක් ලියා ගන්න පුළුවන්. වාක්‍ය මුලින් ක්‍රියාවෙන් යටත් වෙන දේ නැත්නම් කර්මපදය යොදන්න ඕන. ඊළඟට has been නැත්නම් have been භාවිතා කරන්න ඕන. ඒත් එක්කම ක්‍රියාපදය past participle වලින් තියන්න ඕන. වාක්‍ය අවසානයේට අපිට ඉතිරි කොටස් තියෙනවා නම් ලියන්න පුළුවන්. ඒක කඩලා තියෙනවා. ඒක කඩලා තියෙනවා. ඒක නම් අපි වාක්‍ය මුලට ගන්න it එක අපි ගන්න ඕනේ has been. එහෙනම් it has been break කියන එකේ past participle එක broken කියලා එන්නේ. එහෙනම් වාක්‍යනවා it has been broken. ඒක කඩලා තියෙනවා. it has been broken. ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා. ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා. මෙතනදී ඔයාව දැකපු කෙනෙක් සඳහන් කරලා නැහැ. එහෙනම් දකින්නේ ඔයාව. එහෙනම් කර්මපදයේ හැටියට අපි මෙතනදී භාවිතා කරන්න වෙන්නේ you කියන පදය. you එක අපි භාවිතා කරන්නේ have been කියන එක. එහෙනම් you have been. see කියන ක්‍රියාපදයේ past participle ස්වරූපේ seen කියලා ගන්නවා. එහෙනම් you have been seen. කොහෙදි හරි කියන්න වාක්‍යයේ ඉතිරි කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒක වාක්‍ය අවසානට ලියනවා somewhere. කොහෙදි හරි කියන්න අපි භාවිතා කරනවා somewhere. වාක්‍ය එහෙනම් වෙනවා you have been seen somewhere. You have been seen somewhere.
ළමයින්ව නොමග යවලා තියෙනවා. නම් ළමයින්ව නොමග යවලා තියෙනවා. මෙතනත් ළමයින්ව නොමග යවපු කෙනෙක් පිළිබඳව සඳහන් කිරීමක් කරලා නැහැ. එහෙනම් අපිට නොමග යවලා තියෙන්නේ ළමයින් හින්දා වාක්‍ය මුලට කර්මපදයේ හැටියට ගන්න වෙන්නේ ළමයින් කියන පදය. එහෙනම් children කියන්නේ බහුවචන නිසා have been, children have been. නොමග යවනවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ mislead. ඒකේ past participle එක අපිට ගන්න පුළුවන් misled. එහෙනම් children have been misled. Children have been misled. මුදල් එකතු කරලා තියෙනවා දුප්පත් මිනිස්සුන්ගෙන්. මුදල් එකතු කරලා තියෙනවා දුප්පත් මිනිස්සුන්ගෙන්. මේ වාක්‍යයේදීත් මුදල් එකතු කරලා තියෙනවා කිව්වට එකතු කරපු කෙනෙක්ව සඳහන් කරන්න ගිහිල්ලා නැහැ. එකතු කළේ කාගෙන්ද කියන එක විතරයි සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. එහෙනම් මේ වාක්‍යයේ ක්‍රියාපදයට යටත් වෙන්නේ එකතු කරලා තියෙන්නේ ඇත්තටම මුදල් කියන එක. එහෙනම් අපි වාක්‍ය මුලට ගන්නවා money කියන පදය. වාක්‍ය මුලට ගන්නවා money කියන පදය. money කියන පදය අපි uncountable නැත්නම් අපිට ගයින්න බැරි පදයක් හැටියට සලකනවා. මොකද සල්ලි කියන එක ගයින්න පුළුවන් ඒකට ඒකකයක් දැම්මොත් විතරයි. රුපියල්, ශත නැත්නම් ඩොලර් ඔන්න ඔය ආකාරයට ඒකකයක් දැම්මොත් විතරයි. ඒ විදිහට ගයින්න බැරි පදයක් අපි ඒක වචන පදයක් හැටියට සලකලා වාක්‍ය ලියනවා. එහෙනම් අපිට මෙතනදී භාවිතා කරන්න වෙන්නේ has been. money has been. එකතු කරනවට අපි ගන්නවා collect කියන පදේ. ඒකේ past participle එක collected. money has been collected දුප්පත් මිනිසුන්ගෙන් from poor people. from poor people. දුප්පත් මිනිසුන්ට අපි සඳහන් කරනවා poor people කියලා. ඒ වැඩසටහන් විකාශය කරලා තියෙනවා හැම සිකුරාදම. ඒ වැඩසටහන් විකාශය කරලා තියෙනවා හැම සිකුරාදම. ඒ වැඩසටහන් නම් those programs. those programs. විකාශය කරලා කියද්දී අපි මෙතනදී භාවිතා කරනවා those programs බහුවචනින්ද have been කියලා. එහෙනම් those programs have been විකාශය කරලා තියෙනවා telecast. telecast. ඒකේ past participle ස්වරූපේ ගන්නවා telecasted. those programs have been telecasted on every Friday. on every Friday. හැම සිකුරාදම. හොඳින් මතක තියාගන්න අපි ගුවන් විදුලි වැඩසටහනක් වගේ නම් මෙතනදී භාවිතා කරන්න ඕනේ ටෙලිකාස්ට් කියන වචනේ වෙනකොට බ්‍රෝඩ්කාස්ට් කියන වචනේ කියලා. මාලය උකස් කරලා තියෙනවා මුදල් ටිකක් හොයාගන්න. මාලය උකස් කරලා තියෙනවා මුදල් ටිකක් හොයාගන්න. මේ වාක්‍ය ටිකක් දිග වාක්‍යයක් වගේම ක්‍රියාපද දෙකක් මෙහිදී අපි පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඔයාලට මෙන්න මේ විදිහට මේ වාක්‍ය ගොඩනගන්න සිද්ධ වෙනවා. මෙතනදී මුලින්ම උකස් කරලා තියෙන්නේ මාලය. එහෙනම් අපි වාක්‍ය මුලට ගන්නේ මාලය කියන පදය. The necklace. The necklace. මාලය ඒක වචන නිසා has been කියන එක අපි භාවිතා කරලා තියෙනවා. එහෙනම් the necklace has been. උකස් කරනකොට අපිට mortgage කියලා කියන්න පුළුවන්. mortgage කියලා කියන්න පුළුවන්. මේකේ past participle එකේ mortgaged. mortgaged. එකක් ශබ්ද වෙන්න ඕනේ අවසානට. එහෙනම් අපේ වාක්‍යයේ මුල් ටික හරි. The necklace has been mortgaged. මේක තමයි ඇත්තටම පාඩම් රටාව. නමුත් මෙතනදී අපි තවත් ක්‍රියාපදයක් භාවිතා කරලා තියෙන නිසා ඒක අපි to කියන පදෙත් එක්ක ක්‍රියාපදයක් හැටියට වාක්‍ය අවසානට සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට the necklace has been mortgaged to සොයා ගන්නවට අපි කියන්නේ find. to find some money. මුදල් ටිකක් නම් අපි වාක්‍ය අවසානට දානවා some money. මෙතනදී නම් find කියන ක්‍රියාපදයේ past participle ස්වරූපේ found කියන එක සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද to එක තමයි අපි ක්‍රියාපදේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ වාක්‍ය මෙන්න මේ විදිහට එනවා. The necklace has been mortgaged to find some money. The necklace has been mortgaged to find some money. ඔයාව රවට්ටලා තියෙනවා ඒ මිනිස්සයා විසින්. මෙතනදී ඒ මිනිස්සයා විසින් කියන එක වාක්‍යයේ කර්තෘ හැටියට සලකන්න යන්න එපා. මොකද අපි මේ වාක්‍ය රටාව හදලා තියෙන්නේ කර්තෘ කෙනෙක් නොමැතිව ලියන්න. අපි මේ විසින් කියලා වාක්‍යයකට සම්බන්ධ කරපුවම by කියන පදෙත් එක්ක වාක්‍ය අගට තමයි මේ මිනිස්සයා කියන පදේ යොදන්න ඕන. ඔයාව රවට්ටලා තියෙනවා. රවට්ටලා තියෙන්නේ ඔයාව. එහෙනම් වාක්‍ය මුලට අපි දානවා you. youත් එක්ක අපි භාවිතා කරන්නේ have been. you have been. රවට්ටනවට cheat කියලා කියන්නේ. එහෙනම් මේකේ past participle එක cheated. You have been cheated. ඒ මනුස්සයා විසින් by that man. වාක්‍ය අවසානට අපි ඒක යොදලා තියෙනවා by කියන පදෙත් සමග by that man. මං හිතනවා ඔයාලට අදත් පාඩම් රටාව හොඳින් තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි තවත් මේ විදිහට අලුත් පාඩම් රටාවකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.